අයිබෝවන් right අද සාකච්ඡා කරන්නේ සාධක හා ගුණාකාර කියන පාඩමේ ගුණාකාර කියන කොටස. දැන් අපි ඉගෙන ගන්නනේ කලින් මොනවද සාධක කියන්නේ කියලා. අපි ඉගෙන ගන්නනේ සාධක කියන්නේ මොනවද කියලා. ලාවට චුට්ටක් මතක් කරගමු ගිය සතියේ ඉගෙන ගත්ත නිසා. මොනවද සාධක කියලා කිව්වේ? අපි සංඛ්‍යාවක් ගුණිත වශයෙන් ලියනවා නම් උදාහරණයක් අපි 8 කියන සංඛ්‍යාව ගත්තොත් මේ 8 කියන සංඛ්‍යාව ගුණාකාර වශයෙන් ලියාගත්තේ කොහොමද? අපි 8 කියන එක හදාගන්න පුළුවන් විදි මොනවද කියලා කතා කරමු. එහෙනම් අපි ඉගෙන ගත්ත 8 හැදෙනවා එක්වරක් 8 එක්වරක් 8 ආශෝක. මේක රටාවකට මම හදන්න පටන් ගත්තේ නේද? පළවෙනියටම තියෙන එක කියන සංඛ්‍යාව කියන්නේ චූටිම සංඛ්‍යාවෙන් පටන් ගත්තේ එක්වරක් 8. ඊළඟට දෙවරක් වලින් මේක හදන්න පුළුවන්ද කියලා බලුවා. 8 හැදෙනවද දෙවරක් වලින්? ඔව්. දෙවරක් 4. දෙවරක් 4 8යි චෝක්. ඊට පස්සේ තුන්වරක් වලින් හැදෙනවද බලුවා. නෑ තුන්වරක් වලින් හැදෙන්නේ නෑ. ඊළඟට හතරවරක් වලින් බැලුවා. හතරවරක් වලින් හතරවරක් 2. right. කොහොමම ලියාගෙන යද්දී මම ඔයාලට පැහැදිලිව කිව්වා මේ දෙවරක් 4මයි. මේ බලන්න මේ 2 කියන සංඛ්‍යාව මේ පැත්තට ගිහිල්ලා මේ 4 කියන සංඛ්‍යාව මේ පැත්තට ගිහිල්ලා දෙවරක් 4 කියන එකමයි හතරවරක් 2 කියලා ලැබුණේ. ඒ කිව්වේ මෙතන තියෙන්නේ දෙකේ ගොඩවල්. නිකන් හිතන්නකෝ. ටොෆි දෙකේ ගොඩවල්. ටොෆි දෙකක් එකට තියෙනවා. එහෙම දෙකේ ගොඩවල් හතරක් තියෙනවා. දෙකයි, තව දෙකයි, තව දෙකයි, තව දෙකයි. ගොඩවල් හතරක් තියෙනවා දෙකේ ගොඩ. මෙතන දෙකයි, මෙතන දෙකයි, මෙතන දෙකයි, මෙතන දෙකයි. ඔක්කොම 1යි, 4යි, 6යි, 8යි. ඔක්කොම 8යි තිබ්බේ. හරියට 8 හැදිලා තිබ්බේ. හතරවරක් 2 කිව්වහම එක ගොඩක ටොපි 4ක් තියෙනවා. මෙතන ටොපි 4ක් තියෙනවා. ඒ වගේම තව ගොඩක් තියෙනවා. එතනත් ටොපි 4ක් තියෙනවා. ඒ විදිහට හතරවරක් 2 කියන්නේ 8ක් හැදෙනවා. මෙතන 4යි, මෙතන 4යි, 8යි කියන. හැබැයි දෙවරක් 4මයි. මේකේ සංඛ්‍යා දෙක මාරු වෙලා විතරයි තියෙන්නේ. එහෙනම් මේ වගේ ඒවා ගන්න එපා කියලා කිව්වම හේතුව මේ විදිහට අපි හදාගත්ත නිසා. මෙතනින් එහාට ආයෙ චෙක් කරලා වැඩකුත් නැහැ. කොහොම නතර කරන්න කියලායි මම කිව්වේ. 5 වරක් වලින් කොහොමත් අට හැදෙන්නේ නැහැ. 6 වරක් වලින් හැදෙන්නෙත් නැහැ. 7 වරක් වලින් හැදෙන්නේ නැහැ. ආයෙ හැදෙනවා නම් හැදෙන්නේ 8 වරක් එක. තේරුමක් නැහැ දරුවා 8 වරක් එක ලියව. එක් වරක් 8ම 8යි 1යි මාරු වෙලා ඉන්නේ නම් යා ලියලත් වැඩක් නැහැ. ඊළඟ අපි මෙන්න මේ අවස්ථාව විතරයි ගත්තේ. අවස්ථා දෙකක් විදිහට. මෙයාගේ සාධක ටික අපි ගත්තා. 1යි 2යි 4යි 8යි. එහෙනම් මෙයාගේ සාධක 1 2 4 සහ 8. ඔන්න 8 සාධක මෙන්න 8 සාධක. ඔන්න 8 සාධක. ඉවරයි කතා. ඕකනේ ඉගෙන ගන්න. මොකද මේක ආයේ මතක් කරේ දැන් 8 හදාගත්තේ කොහොමද? ಗುಣ කරලානේ. ආ මේ ಗುಣ කරලා හදාගත්තා. නිකම් ඔළුවේ තියෙන්න ඕනේ නම් සාධක කියලා ගත්ත ඒවා හැදුනේ අර මුල් සංඛ්‍යාව කියන්නේ අපි පළවෙනියටම ගන්න සංඛ්‍යාව 8 කියන සංඛ්‍යාව මේක හදාගත්තේ කවුරු හරි ಗುಣ කරලා. ඕක ලාවට ඔළුවේ තියාගන්න ඕනේ. මේක ලියන්න අවශ්‍ය නැහැ. අපි සාධක පාඩම මොකද ඉගෙන ගත්තනේ. right. සාධක කියන ඒවා ලාවට ඔළුවේ තියාගන්න එහෙනම්. right. මම දැන් යන්නේ අද සාකච්ඡා කරන්න යන්නේ ගුණාකාර කියන පාඩම. මොනවද ගුණාකාර කියන්නේ? ගුණාකාර කියන්නේ? ගුණිත කියන ඒවා දන්නව නේද? දැන් සාධක හොයද්දී අර 8 කියන සංඛ්‍යාව හදාගත්තේ දෙන්නේ ಗುಣ කරලා නේද? ඔය ಗುಣ වෙන එකට තමයි ಗುಣ වෙනවා.
මම නිකන් පොඩි උදාහරණයක් ගන්නවා. දරුවෝ දෙවරක් එක. බල ගන්න දෙයක් නේ දෙවරක් එක. ඊයේ දෙවරක් එක දෙකක්. ඊට පස්සේ දෙවරක් දෙක හතර. දෙවරක් තුන හයයි. දෙවරක් හතර අටයි. මේ මොන විකාරයක්ද මේ කරන්නේ? මේ චක්‍රය ලියනවා. මේ ගුණාකාරකේ චක්‍රය ලියනවා. මේ බලන්නකෝ මෙතනදී වෙන දේ හොඳට තේරුම් ගන්න. දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි. මේ මොනවද ලියුවේ? ගුණිත ලියුවේ, ගුණ කරලා ලියුවේ. සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් ගුණ කරා. දෙක කියන සංඛ්‍යාව එකෙන් ගුණ වුණා දෙකක්. දෙක කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ වුණා හතරයි. දෙක කියන සංඛ්‍යාව තුනෙන් ගුණ වුණා හයයි. දෙක කියන සංඛ්‍යාව හතරෙන් ගුණ වුණා අටයි. right. මේ ඔක්කොම අපි දෙක කියන සංඛ්‍යාව අරගෙන නේද ගුණ කරේ? දෙක කියන සංඛ්‍යාව නේද මේ දෙක කියන සංඛ්‍යාව නේද මෙතනදී එකෙන් ගුණ වෙලා උත්තරේ දෙකයි කිව්වේ. දෙක කියන සංඛ්‍යාවම නේද දෙකෙන් ගුණ කරලා උත්තරේ හතරයි කිව්වේ. දෙක කියන එක්කෙනාම නේද තුනෙන් ගුණ කරලා හයයි කිව්වේ. දෙක කියන එක්කෙනාම නේද හතරෙන් ගුණ කරලා අටයි කිව්වේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ හැදිච්ච 2 4 6 8 කියන මෙන්න මේවා අපි කියනවා දෙක කියන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වෙලා හැදුන නිසා දෙකෙහි ගුණාකාර කියලා මේවට කියනවා දෙකෙහි ගුණාකාර කියලා. දෙකෙහි ගුණාකාර පැහැදිලිද කතාව? එහෙනම් කොහොමද ගුණාකාර හැදෙන්නේ? මොනවද මේ ගුණාකාර කියන්නේ? චක්‍රේ අපි කියන්නේ 2 4 6 කියලා. 2 4 6 8 10 12 14 16 18 20 22 කියලා ඔය කියන්නේ. ඒ වගේම තුන් වරක් ගත්තොත් 3 6 9 12 15 18 21 24 ආවම කියන්නේ ආයෙ තුන් වරක්. හතර වරක් ගත්තොත් 4 8 12 16 20 ආව කියන්නේ ආයෙ හතර වරක්. පහ ගත්තොත් 5 10 15 20 ආව කියන්නේ. ඔය කියන්නේ දෙක එකෙන් ගුණ වුණාම දෙක දෙකෙන් දෙක තුනෙන් දෙක හතරෙන් තුන කියන සංඛ්‍යාව ගත්තොත් තුන එකෙන් තුන දෙකෙන් තුන තුනෙන් තුන හතරෙන් හතර කියන එක ගත්තොත් හතර එකෙන් හතර දෙකෙන් හතර තුනෙන් හතර හතරෙන් එහෙම. එහෙනම් ඕනම පූර්ණ සංඛ්‍යාවකින් අපිට ඕන සංඛ්‍යාවක් ඕනම පූර්ණ සංඛ්‍යාවකින් මේ විදිහට ගුණ කරාම මේ හැදෙන ඒවට අපි කියනවා මෙන්න මේ සංඛ්‍යාවේ ගුණාකාර කියලා. අපි 2 නම් ගුණ කරන්නේ එයා 2 ගුණාකාරයි. අපි 3 නම් ගුණ කරන්නේ එයා 3 ගුණාකාරයි. පැහැදිලි නේද ගුණාකාර කියන එක? නම් දැන් සාධකයක් දන්නවා ගුණාකාරයක් දන්නවා. සාධකයි ගුණාකාරයේ වෙනස තේරුම් ගමු. සාධක කිව්වේ ඒ අපේ සංඛ්‍යාව අපි හදාගත්තා. ඒ අපි ගත්ත සංඛ්‍යාව 8 කියලා ගත්ත එක අපි හදාගත්තා. කවුරු හරි දෙන්නෙක් ಗುಣ කරනවා. කවුරු හරි දෙන්නෙක් ಗುಣ කරලා හදාගන්නවා. එතකොට අර ಗುಣ වෙන දෙන්නට කිව්වා සාධක කියලා. පැහැදිලිද කතාව? දැන් 8 හදාගද්දි 8 හදද්දි අපි මේක ලිව්වනම් එක්වරක් 8 කියලා. මේ එකක් මෙයාගේ සාධකය, මේ අපත් මෙයාගේ සාධකය. හැබැයි ගුණාකාරවලදී වෙන්නේ කවුරු හරි දෙන්නෙක් ಗುಣ වෙලා හැදෙනවා. උදාහරණයක් දෙවරක් එක නම් දෙවරක් එක දෙකයි කිව්වහම මේ දෙක කියලා කියන්නේ මේ උත්තරේ විදිහට ලැබෙන්නේ මෙයාගේ හරි ගුණාකාරයක්. අපිට කියන්න පුළුවන් මේ දෙක කියන්නේ දෙකේ ගුණාකාරයක් කියලා. ඒ වගේම තව කාට හරි කියන්න පුළුවන් එක කියන්නේ දෙකේ ගුණාකාරයක් කියලා. හරි නේද? මේ ಗುಣ වෙන දෙන්නකින් ලැබෙන උත්තරේ මෙයා තමයි ගුණාකාර. සාධක කිව්වේ ಗುಣ වෙන දෙන්නට මෙන්න මෙයාට තමයි සාධක කියලා කිව්වේ. මේවා තමයි සාධක. පැහැදිලිද කතාව? එහෙනම් ගුණාකාර කියන ඒවා හොඳටම සෙට් නේද? right. ගුණාකාර කියන මාතෘකාවේ අපි තරුවක් දාලා ලියාගමු. චූටි පැහැදිලි කිරීමක් ලියලා මේක හදාගමු. මාතෘකාව ගුණාකාර කියලා දාලා තරුවක් දාලා ලියන්න.
දරුවක් දාලා ලියන්න. දරුවක් දාලා ලියන්න. ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වීමෙන් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ වීමෙන් මුල් සංඛ්‍යාවට ගුණාකාරයක් ලැබේ. මුල් සංඛ්‍යාවට ගුණාකාරයක් ලැබේ කියලා කිව්වේ මේ අපි ගන්න සංඛ්‍යාව දෙක තමයි අපි එකෙන් ගුණ කරේ, දෙක තමයි දෙකෙන් ගුණ කරේ, දෙක තමයි තුනෙන් ගුණ කරේ. ඔය ලැබෙන උත්තර ඔක්කොම මේ ලැබෙන උත්තර 2 4 6 8 කියන ඔක්කොම දෙකෙහි ගුණාකාර මුල් සංඛ්‍යාව කිව්වේ දෙක අපි ගත්ත සංඛ්‍යාව. එයාගේ ගුණාකාර තමයි මේ දාගන්න දරුවෝ දෙක කියලා මේ සබහන දාලා දෙකේ ගුණාකාර කියලා දාගන්න. පැහැදිලිව දාගන්න. නම් සාධක ගුණාකාර දෙකම එක වගේ නිසා වෙනස තේරුම් ගන්න ඕනේ. හොඳට වෙනස තේරුම් ගන්න ඕනේ. right. और तब चूटक මේක පැහැදිලි කරලා අලුත් කොටසට යන්න. මම මේක තව චුට්ටක් පැහැදිලි කරලා අලුත් කොටසට යන්න. දැන් බලන්න මම නිකන් ගන්නකො මෙහෙම සංඛ්‍යාව නිකන් ගන්නම් 20 කියන සංඛ්‍යාව. නිකන් ගන්නම් 20 කියන සංඛ්‍යාව. 20 20 කියන සංඛ්‍යාව ගත්තොත් ඔයාලා පිළිගන්නවා නේද 20 හදන්න පුළුවන් කියලා 20 කියන එකේනා හදන්න පුළුවන් කියලා දෙවරක් 10න් දෙක 10න් ගුණ කරාම ඇත්තටම 20 හැදෙනව නේද? ආයෙත් දෙක 10න් ගුණ කරාම 20 හැදෙනවා. දෙක 10න් ගුණ කරාම 20 හැදෙනවා කියලා කියන්නේ සාධක පාඩම ඉගෙන ගත්තා මෙයා හැදෙන්නේ මේ දෙකෙනුයි 10යි. එහෙනම් අපිට කියන්න පුළුවන් 2 සහ 10 යනු 2 සහ 10 යනු 20ෙහි සාධක වේ කියලා 20ෙහි साधक वेग पैंतली नहीं था बताओ
2යි 10යි කියන දෙන්නම මේ හැදිච්ච කෙනාගේ සාධක කියලා කියන්න පුළුවන් කියලා තමයි අපි සාධක පාඩමේදී කලින් මොන්න ගිය සතියේ ඉගෙන ගත්තා. තව විදි දෙන්න පුළුවන්, තව සාධක දෙන්න පුළුවන්. මම කිව්වේ මේ 2 කියන සංඛ්‍යාවයි 10 කියන සංඛ්‍යාවයි 20 සාධක වෙනවා කියලා විතරයි. හරි නේද කතාව? right. shape එකේ යන තව දුට්ටක් ඉස්සරහට. දැන් ගුණාකාර වලට පොඩ්ඩක් චෙක් කරමු. 2 කියන සංඛ්‍යාව 10න් ගුණ වෙලා මෙයාගෙන් ගුණ වෙලා මේ 10 කියන එක්කෙනාගෙන් ගුණ වෙලා නේද 20 දුන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් 20 හැදෙන්නේ 2 කීයෙන් හරි ගුණ වෙලානේ. ඒ කියන්නේ 2 ගුණාකාරයක් තමයි. 2 කාගෙන් හරි ගුණ වුණාම තමයි 20 හැදෙන්නේ. නම් සිංහලෙන් කියන්න පුළුවන් 20 කියලා කියන්නේ 2 ගුණාකාරයක් කියලා. ඔන්න වැදගත් සිද්ධියක් කියනවා. 20 යනු දැන් 20 ගැන කතා කරන්නේ 20 ගුණ කරාම ඇදිච්ච එක. 20 යනු 2 ගුණාකාරයක් වේ කියලා කියන්න පුළුවන්. 2 ගුණාකාරයක් වේ. 2 ගුණාකාරයක් වේ. හරි නේද කතාව? 20 කියන්නේ මේ ගුණ වෙලා හැදිච්ච එක නේ. මේ දෙන්නේ ගුණ වුණා. ගුණ වෙලා තමයි 20. ඒ කියන්නේ මේක හොඳටම ලියුව හැකි. දෙවරක් 10 දෙවරක් 10. දෙවරක් 10න් තමයි 20 හැදෙන්නේ. එහෙනම් මේ 20 හැදුනේ 2 කීයෙන් හරි ගුණ වෙලා. එහෙනම් 2 ගුණාකාරයක් 2 කීයෙන් හරි ගුණ වෙලා තමයි 20. දැන් කොච්චර කියන්න දෙයක් නැහැ තේරෙනවා නේද ඔයාලට? රයිට්. මේකම තව චුට්ටක් වෙනස් කළා මම මෙහෙම කියන්න උත්සාහ කරමු බලන්නකෝ. දැන් ඔය ඉගෙන ගත්ත දේමයි මේ ගුණාකාර සිද්ධියමයි මේ ගුණාකාර සිද්ධියම චුට්ටක් වෙනස් කරලා මෙහෙම කියන්න. දැන් දෙවරක් 10 කියලා ලිව්වත් 20යි මේ දෙන මාරු කරලා ලියන්නත් පුළුවන්. ඒ කිව්වේ 10 වරක් 2 10 වරක් 2ක් ගත්තොත් ඇත්ත කතාව 20යි නේද? 10 වරක් 2 ගත්තොත් ඒ 20. ආයේ 20. ඒ කියන්නේ 10 දෙකෙන් ගුණ වුණාම 20යි. දැන් කවුද ගුණ වුනේ? 20 තමයි හැදුනේ. ඒ කියන්නේ 10 කීයෙන් හරි ගුණ වුනේ. 10 කීයෙන් හරි ගුණ වුනේ. එහෙනම් 20 කියන්නේ 10 ගුණාකාරයක් කියලා කියන්නත් පුළුවන්. නම් 20 යනු 10යි ගුණාකාරයක් වේ කියලා කියන්නත් පුළුවන්. මොන 20 යනු 10යි ගුණාකාරයක් වේ. මේ කරුණු දෙක හොඳට තේරුම් ගන්න බලන්න. මේ කරුණු දෙක මේක නම් කලින් ඉගෙන ගත්ත මේ සාධක කියන එක කලින් ඉගෙන ගත්ත එකක්. නැවත මතක් කිරීමක් නේ. මෙතනදී 20 හැදිච්ච හැටි. හරිද? දෙවරක් 10න් තමයි 20 හැදෙන්නේ. හරි. දෙකනේ කීයෙන් හරි ගුණ උනේ. එහෙනම් දෙකේ ගුණාකාරයක් කියලා කියනවා. කවුද? 20 කියන එක කියන දෙකේ ගුණාකාරයක් කියලා. ඔක අනිත් පැත්තට ලියුවොත් 10 වරක් 2 කියලා 10 යන්නේ කීයෙන් හරි ගුණ උනේ. එහෙනම් 20 කියන්නේ 10 ගුණාකාරයක් කියලා කියන්න පුළුවන්. පැහැදිලිද කතාව? ලේසි නේද? දැන් ඇත්ත කියන්නකෝ 20 කියන්නේ දෙකේ ගුණාකාරයක්ද 10 ගුණාකාරයක්? දෙකේම ගුණාකාරයක්. එයි 20 කියන එක නා හදන්න පුළුවන් අපිට දෙක කීයෙන් හරි ගුණ කරලා පුළුවන්. එහෙනම් දෙකේ ගුණාකාරයක් වෙනවා. 20 කියන එක නා 10 ගුණ කරලා හදන්නත් පුළුවන්. 10 දෙකෙන් ගුණ කරලා හදන්නත් පුළුවන්. එහෙනම් 10 ගුණාකාරයක් කියලා කියන්න පුළුවන්. තව ඉන්න පුළුවන් කට්ටිය. තව ඕන තරම් කට්ටිය ඉන්න පුළුවන්. හතර වරක් පහ ගත්තොත් හතර කීයෙන් හරි ගුණ කරලා 20 හැදෙනවා. එහෙනම් හතරේ ගුණාකාරයක් කියලා කියන්නත් පුළුවන්. පස් වරක් හතර ගත්තොත් ඒ 20 හැදෙනවා. එහෙනම් පහේ ගුණාකාරයක් කියන්නත් පුළුවන්. එක් වරක් 20 ගත්තොත් ඒත් හැදෙනවනේ. එක කීයෙන් හරි ගුණ වෙලා. එහෙනම් එකේ ගුණාකාරයක් කියන්නත් පුළුවන්. 20 වරක් එක ගත්තොත් අනේ 20 ගුණාකාරයක් කියන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේකයි සිද්ධිය. මේ සංඛ්‍යාව 20 කියන එක සාධක විදිහට ලියුවනේ නේද අපි ගුණිත දදා. ඔය ගුණිත දදා ලියද්දී මේවට සාධක කියලානේ කිව්වේ. එහෙනම් දැන් කියන්න පුළුවන්
මේකේ ගුණාකාරයක් මේ සාධක විදියට ලියන එක්කෙනාගේ ගුණාකාරයක් තමයි අර ලොකු සංඛ්‍යාව. දැන් මෙයාගේ මේ දෙන්න සාධක දෙකත් සාධකයක් 10ත් සාධක. දෙකේ 20. දැන් මෙහෙම දැන් අපි ගත්තොත් උදාහරණයක් මගේ මාමා කියලා කවව හරි ගන්නව නම් උදාහරණයක්. මම එයාට කතා කරන්නේ මාමා කියලා. මට නෑ කම මාමා මටත් මාමා කියනවද නේ? මාමා කියන්නේ පුතා. හරි නේද? මට එක විදිහකට එයාට කතා කරන්න පුළුවන්. එයාට එක විදිහකට මට කතා කරන්න පුළුවන්. එහෙනම් මේ දෙවරක් 10 කියලා ලිව්වහම 20ට කියන්න පුළුවන් මේ ඉන්නේ මෙයාගේ සාධක කියලා. හරිනේ කතාව. දෙකට කියන්න පුළුවන් මෙයාට ඇවිල්ලා මේ පැත්තට. මෙන්න අනිත් පැත්තට. අනිත් පැත්තට කියන්න පුළුවන් දෙකට කියන්න පුළුවන් මේ ඉන්නේ මගේ ගුණාකාරයක්. මෙන්න මාමා කියනවා මේ ඉන්නේ පුතා කියලා. මාමා කියනවා මේ ඉන්නේ දුව කියලා. එහෙනම් මාමට මෙයා අනිත් පැත්තට. දැන් මාමා තමයි කිව්වේ මේ පුතා මේ දුව. පුතා කියනවා මේ ඉන්නේ මාමා කියලා. මෙන්න දුව කියනවා මේ ඉන්නේ මාමා කියලා. වැටහෙනද කතාව? අර දෙපැත්තට තිබ්බ සම්බන්ධතාවයක් තමයි ඒක. ඕක තමයි තේරුම් ගන්න. දරුව පැහැදිලි සතහනක් දාගන්න මේක පැහැදිලිව දාගන්න. පුළුවන් නම් පාඩ දෙකක් පාවිච්චි කරන්න. හරි නේද? අපි යමු පාඩමේ අන්තිම කොටසට. දැන් අපි යන්නේ භාජ්‍යතාව කියන එක මනින්. දැන් අපි 6 පන්තියේ දරුවෝ විදිහට දන්නවා පහේදී ඉගෙනගෙන තියෙනවා විශේෂත්වයේම ෂෝක් එකට ඉගෙනගෙන තියෙනවා භාජ්‍යතාව කියන සංකල්පය. හැබැයි දැන් අපි ආයෙ ඉගෙන ගන්න යන්නේ කෙටි ක්‍රමයකින් බෙදන්නේ නැතුව කොහොමද භාජ්‍යතාව බලන්නේ කියලා. දැන් කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න තමයි යන්නේ. මේ මම දැන් කියන්නේ අනේක මාරම වැදගත්. දැන් මේ කියන්නේ අනේක මාරම වැදගත්. ඔයාලට ජීවිතේ ඕනම වෙලාවක ගාණක් හදාගන්න. දී මැත්ස් වලට විතරක් නෙවෙයි ගාණක් හදන ඕනම වෙලාවක කඩේ ගිහිල්ලා මොනවා හරි නිකන් ඔය එකතු කරලා අඩු කරලා බෙදෙනවද ಗುಣ වෙනවද කියලා බලන වෙලාව. පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ. මේවා ඇත්තටම ට්‍රික්ස් හරිද? මේවා වෙනමම කියලා දෙන්න ඕනේ නැහැ. මේවා ට්‍රික්ස්. මේ වගේ ට්‍රික්ස් පාවිච්චි කරොත් හොඳට ගණන් ටික ඉක්මනට චූටි වෙලාවකින් හදාගන්න පුළුවන්. ඇත්ත කතාව 10 11 ළමයි වුණා
ගොඩාක් දෙනෙක් දන්නේ නැති එකක් තමයි ඔය වාචිකාව. එයාලා තාම ඉන්නවා සමහරව අනේ දීර්ඝ බෙදීම දාලා බෙදලම උත්තරේ හොයනවා. මේවා උගන්වන්න ඕනේ තියරි විදිහට නෙමෙයි මේවා ට්‍රික්ස් මේ වගේ කෙටි ක්‍රම වලින් ටක් දාලා යන්න පුළුවන් කියන එකයි ඔයාලට දැනෙන්න ඕනේ. අපි උදාහරණයකට යමුකෝ. නිකන් අපි යම් උදාහරණයකට කරමු. 34 මෙයා මම අහනවා දෙකෙන් බෙදෙනවද? දැන් දෙකෙන් බෙදෙනවද ඇහුවොත් මේක බෙදීම දෙකනේ. එහෙනම් දෙකෙන් බෙදන්නයි තියෙන්නේ. ඊට මෙයාව අරන් දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. අපි දන්න ක්‍රමයෙන් දීර්ඝ බෙදීම දාලා බෙදා ගන්නනේ 34 බෙදීම 2. ඊට බෙදමු 3ට 2 එකයි එක්වරක් දෙක දෙකයි 3න් දෙකක් අඩු වුණාම වගේ එකක් ඉතුරු වෙන්නේ. හරිනේ. දැන් මේ 4 මෙතනට ගන්න පුළුවන් මේ 4 මෙතනට ගන්න පුළුවන්. නම් මේ 4 මෙතනට ගත්තොත් 14යි 14ට 2 කියද්දී නේද 7ක් තියෙනවා. එහෙනම් 7යි 7 වරක් 2 14යි 14න් 14ක් අඩු වුණාම අපේ බිඳුවයි බෙදුනා. බෙදලා ඉවර වෙද්දී මේ ඉතිරිය විදිහට ආව ප්‍රමාණය බිඳුවයි. ඒ කියන්නේ ඉතිරියක් නැත්තම් ඉතිරිය බිඳුවයි නම් කීයක්වත් ඉතුරු වෙන්නේ නැත්තම් අපි එයාට කියනවා එයා ලස්සනට බෙදිලා කියලා. බද්ද ලස්සනට බෙදෙනවා. දැන් ඉතුරුනොත් හරියට බෙදෙන්නේ නැහැ නේ. දැන් හිතන්නකො ටොපි 5ක් තිබ්බා කියලා. මේ ටොපි 5 අයියයි මල්ලි බෙදා ගන්නවා නම් අයියට 2යි මල්ලිට 2යි. තව එකක් ඉතුරු වෙනවා. ඒක හරියටම අයියා ගත්තොත් එහෙම මල්ලි දානවනේ කේස් එක. ඇයි ඔයාට විතරක් වැඩියෙන් ගන්නෙ කියලා. මල්ලි ගත්තොත් අයියා දෙනවනේ දෙකක් මල්ලිට වැඩියෙන් දෙන්නේ නැහැ. ඔන්න ඒකත් භාගේ බෙදා ගත්තොත් ෂේ. අනිම කරගත්තොත් ෂේ. එහෙම නැත්තම් දැන් හිතන්නකො යාළුවෝ දෙන්නෙක් වගේ ගෙදර යන්න හදන්නේ. බෙදා ගන්න විදියක් නැහැ. sorry බෙදා ගන්න විදියක් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් අරක කඩල කෑල්ල ගත්තේ නැත්තම් එහෙම ගන්න කැමති නැත්තම් එකක් ඉතුරු වෙනව නේද? ඉතුරු වෙනවා කියන්නේ ලස්සනට බෙදිලා නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ එයා දෙකේ ගුණාකාරයක් වෙන්නේ නැහැ. දෙකේ ගුණාකාරයක් නෙවෙයි 5 කියන්නේ. දෙක කීයෙන්වත් ගුණ කරලා 5 දාගන්න බෑ. එකක් ඉතුරු වුණා. කැතයි. එහෙනම් මෙතනදී 34 දෙකෙන් බෙදුනාම ඉතුරු නැතුව හරියටම බෙදුනා කියන්නේ දෙකෙන් බෙදුනා. එහෙනම් දෙකේ ගුණාකාරයක් තමයි 34 කියන්නේ. එහෙනම් අපිට මේක හරියට සිංහලෙන් කියන්න පුළුවන්. මේක හොඳට සිංහලෙන් කියන්න පුළුවන්. 34 ලස්සනට ඒ කිව්වේ හරියටම දෙකෙන් බෙදී කියලා. මොකද්ද මේ කිව්වේ? දරුවා හරියටම දෙකෙන් බෙදෙනවා කියලා කිව්වේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න මෙයා බෙදෙනවා කියන්නේ. නම් මේක තව විදිහකට කියන්න පුළුවන්. 34 දෙකෙන් බෙදූ විට ඉතිරි නැත කිය. ඉතිරියක් නැත. 34 දෙකෙන් බෙදුවාම ඉතුරු නැත්තම් අපි යාට කියනවා එයා හරියටම දෙකෙන් බෙදේ කියලා. පැහැදිලිද කතාව? හරි නේද? දැන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම සංඛ්‍යාවක් දීලා දෙකෙන් බෙදෙනවද කියලා. 5න් බෙදෙනවද 10න් බෙදෙනවද කියලා ඇහුවොත් මෙහෙම දිගට බෙද ඉන්නේ නැතුව මේ සංඛ්‍යාව දිහා බලලා 34 දෙන්නේ බෙදෙනවද නැද්ද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. පැහැදිලිද කතාව? ඒක මේ කෙටි ක්‍රමයක් ඉගෙන ගන්න යන්නේ. ඒ කෙටි ක්‍රමයට යන්න කලින් නිකන් දාගන්න කොහොමද? දැන් අපි දන්නවනේ ඉතුරු නැති වුණොත් තමයි මේක බෙදෙන්නේ කියලා. ඕක නිකන් දැනන් ඉන්න මේක ෂේප් එකේ දාලා
දාලා යන් කෙටි ක්‍රමයට කොහොමද එකපාර මේක දිහා බලලා බෙදෙනවද නැද්ද කියන්නේ කියලා බලන්න. මේක දාගෙන ඉක්මනට දාගෙන ඉවර වෙලා අපි ලියමු මාතෘකාව යන දරු මාතෘකාව සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂාව සංඛ්‍යාවක් දෙකෙන් බෙදේදැයි පරීක්ෂාව දැන් මං කියවනේ දෙකෙන් බෙදෙනවා කියන්නේ එයා දෙකේ ගුණාකාරයක් වෙන්න ඕනේ කියලා. නිකන් ලියාගෙන යන දෙකේ ගුණාකාර දෙවරක් එක. කීයද? දෙවරක් දෙක කීයද? ලියාගෙන ටංගල් ලියාගෙන දෙවරක් දෙක කීයද? දෙවරක් තුන කීයද? දැන් පටන් ගන්න ලියන්න. දෙවරක් හතර කීයද? කොහොම කීපයක් ලියන්නේ? දෙවරක් පහ කීයද? දෙවරක් හය කීයද? දෙවරක් හත කීයද? දෙවරක් අට කීයද? අන්තර කලියම ඉක්මනට ලියන්න කීයද කියලා. දෙවරක් ලියාගෙන දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් හතර අටයි දෙවරක් පහ 10යි දෙවරක් 6 12යි දෙවරක් 7 14යි දෙවරක් 8 16යි නම් දෙවරක් 9 18යි 20යි 22යි 24යි 26යි 28යි ඔහොම ලියාගෙන යන්න පුළුවන්. දැන් මෙයාගේ අන්තිම ඉලක්කම බැලුවා. මේ බලන්නකො. මෙතනදී 2, මෙතනදී 4, මෙතනදී 6, මෙතනදී 8, මෙතනදී 10, මෙතනදී 2, 4, 6. 18 ලියුවා 8. ඉස්සර ලියුවා අගිලක්ක බිඳුව. එහෙනම් දිගටම අන්තිම ඉලක්කම විදිහට ඇවිල්ලා තියෙන්නේ 2 4 6 8 10 12 14 16 18 20 22 24 කියද්දී දෙක තියෙනවා අන්තිම ඉලක්කමක් විදිහට. අන්තිමට දෙක තියෙනවා 4 තියෙනවා 6 තියෙනවා 8 තියෙනවා 10 කියන්නේ අගට තියෙන බිඳුව තියෙනවා. ආපහු දෙක එනවා 4 එනවා 6 එනවා 8 එනවා බිඳුව එනවා. දෙකේ ඕනම ගුණාකාරයක් ලියන්නකො බලන්න. දෙකේ ඔයාලා දෙක කියන සංඛ්‍යාව කැමති ඕනම සංඛ්‍යාවකින් 10න් හරි කමක් නැහැ. ගුණ කරලා ලියන්නකො බලන්න කීයද කියලා. ඔයාලට අග ඉලක්කමට එන්නේ අනිවාර්යෙන් 2 4 6 8 බිඳුව කියන ඒ වගේ එකක් විතරයි. වෙනත් අගයක් අගට මේකේ අන්තිමට එන්නේ නම් නෑමයි. එහෙනම් වැදගත් දේ තමයි එක ස්ථානයේ මේ අන්තිමට තියෙන ස්ථානය මෙයාගේ ස්ථානය එක ස්ථානයනේ. එහෙනම් මේ එක ස්ථානයේ අගය අනිවාර්යෙන්ම මේ වගේ එකක් නම් මොනවද මේ සංඛ්‍යාව? 2 4 6 8 බිඳුව කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම්. එහෙනම් එක ස්ථානයේ ඉරට්ටාගයක් නම් තියෙන්නේ පරීක්ෂා කරේ එක ස්ථානයේ. පරීක්ෂා කරන්නේ අපි එක ස්ථානයේ. එහෙනම් එක ස්ථානයේ 2 4 6 8 හරි බිඳුව හරි ඉන්නවා නම්
අපිට කියන්න පුළුවන් එයා දෙකෙන් හරියටම බෙදෙනවා. ඒ කියන්නේ ඉතුරු නැතුව බෙදෙනවා කියලා. අපි උදාහරණයකට යමු. මේ ටික දාගන්න කොමුනේ. මේ ටික මෙහෙම දාලා පෙන්නලා ඉස්සරහින් ඉතලයක් දාලා මේක රතු පෑනෙන්ම ලියාගත්තත් කමක් නැහැ. 2 4 6 8 බිංදුව කියන එක ස්ථානය කියලා ලියාගන්න. ඒකේ ඉරක්ක සංඛ්‍යාවක් තියෙන්න ඕනේ කියලා ලියාගන්න. දාගන්නකෝ. Right. Mana dalam. Right. Hari nේද? දැන් අපි උදාහරණ කීපයක් කරලා බලමු. මම උදාහරණ සංඛ්‍යා කීපයක් ගන්නම්. මේ සංඛ්‍යාවලින් ඔයාලා කියන්න ඕනේ මෙයා දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා. හරිනේ? right. ඔන්න මම ගන්න සංඛ්‍යා කීපයක්. ටිකක් ලොකු සංඛ්‍යා වලට යමු. මුලින් ඉඳන් 84 123 4890 right. මේවා දෙකකින් බෙදෙනවද කියලායි දැන් බලන්න යනවා. ඉමීට බලමු දරුවෝ කලබල වෙන්න එපා. මේ වගේ ගණන් හදද්දී පළවෙනියටම ඉවසීම තියෙන්න ඕනේ. නිකන් ට්‍රික් එක දැනගත්තයි කියලා කලබල වුණොත් පැටලෙන්න පුළුවන්. කිසිම දෙයක් වෙන්නේ නැහැ මෙන්න මේ වැඩේ කරන්න. කෙලින්ම මෙයාගේ අන්තිම ඉලක්කම දැන් අන්තිම ඉලක්කම කිව්වේ එක ස්ථානයක. එක ස්ථානයක. 4 කියන්නේ 2 4 6 8 බිංදුවෙන් එකක් නේද? ඔව් විරක්ත සංඛ්‍යාව. එහෙනම් මෙයා දෙකෙන් බෙදෙනවා. හරියටම දෙකෙන් බෙදෙනවා. ඉතුරු නැතුව බෙදෙනවා. මෙතන 123 තියෙන්නේ. 123 කියන්නේ අග ඉලක්කම 3. ඒ කියන්නේ 2 4 6 8 බිංදුව නෙමෙයි. එහෙම නොවන එකක් තියෙන්නේ. මෙයා ජීවිතේට ඉතුරු නැතුව දෙකෙන් බෙදෙන්නේ නෑ. ඒ කියන්නේ හරියටම නම් දෙකකින් බෙදෙන්නේ නෑ. එහෙනම් මෙයා බෙදෙන්නේ නෑ කියලා කියන්න පුළුවන්. 2597 ඉස්සරහට කීය තිබ්බත් ලක්ෂ ගණන් කෝටි ගණන් තිබ්බත් කමක් නෑ. අග ඉලක්කම විතරයි දරුවෝ. අන්තිම ඉලක්කම 7. අනේ අන්තිම ඉලක්කම 7. අන්තිම ඉලක්කම 7 නම් මෙයා දෙකකින් බෙදෙනවද? නෑ නේද? 2 4 6 8 බිංදුව ගම කොහෙද? 7. එහෙනම් බෙදෙන්නේ නෑ කියලායි කියන්නේ. ෂුවර්ද? ෂුවර්. බෙදලා බලන්නකෝ එකක් අනිවාර්යෙන් ඉතුරු වෙනවා ඉරක්ක සංඛ්‍යාවක් නොවන හින්දා. 4890 අග ඉලක්කම බිංදුව කියන්නේ 2 4 6 8 බිංදුව බිංදුව තියෙනවා. ඒ කියන්නේ දෙකකින් බෙදෙනවා. අග ඉලක්කම බිංදුව නම් ඔන්න දෙකකින් බෙදෙනවා කියලා ගත්ත එක. පැහැදිලිද කතාව? right. 4 ඉන්නේ කරේ තව එකක් කරන්න සම්පූර්ණ වෙන මෙන්න බලන්න මේ සංඛ්‍යාව. කොහොමද මේ කියවන්නේ? සංඛ්‍යා කලාප වලින් කියවපු හැටි මතකයි නේද? අග ඉඳන් යන්කම් 3 වෙන් කරගත්තොත් තමයි මෙතනින් වෙන්නේ. එහෙනම් කියවුවා හැටි 463,599 උන්නේ ලක්ෂ ගණන් තියෙන ලක්ෂ 4යි 63000. 463,599 අපිට වැඩක් නැහැ. කොච්චර සංඛ්‍යා මිලියන බිලියන ගණන් තිබ්බත් කමක්. අන්තිම ඉලක්කම විතරයි වැඩගත්. අන්තිම ඉලක්කම 9. අන්තිම ඉලක්කම 9 නම් 2 4 6 8 බිංදුව නෙවෙයි. එහෙනම් මෙයා බෙදෙන්නේ
නෑ උත්තරයි කතාව. පැහැදිලිද? මාර ලේසි නේද? කොහොමද ට්‍රික් එක? බෙද ඉන්න ඕනේ නෑ දෙකෙන් බෙදනවද නැද්ද බලන්න. අග ඉලක්කම බැලුවා වැඩේ ඉවරයක් කරා. පැහැදිලිද? මොන ඔය ට්‍රික්ස් මතක තියාගන්න. ගණන් හදද්දි මේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. අපි සාධක හොයද්දි දෙකෙන් බෙදනවනේ දැන් හතේ පන්තියට ගියාම එහෙම තව ඉගෙන ගන්න. දැන් මේ අවුරුද්ද අපි ඉගෙන ගන්නේ 2යි 5යි 10යි. අපේ අවුරුද්ද ඉගෙන ගන්නවා 3ෙන් බෙදනවද 9ෙන් බෙදනවද 6ෙන් බෙදනවද 4ෙන් බෙදනවද. එතකොට ඒ ඔක්කොම දන්නවනම් 10 11 පන්ති වලට ගියාම මේ ලොකු ගණන් සුළු කරගන්න බෙදනවද නැද්ද කියලා බෙදන්න නැතුව එහෙන් බලලා බෙදනවා නම් විතරක් බෙදන්න ඕනේ. නැත්නම් අපි මේ කෙටි ක්‍රම ඉගෙනගෙන නැත්නම් අපි ඒවට ගියාම අනේ බෙදලා බලන්න ඕනේ දිගට දීර්ඝව බෙදලා බලන්න ඕනේ ඉතුරු වෙනවද නැද්ද කියලා අර කලින් දීර්ඝව බෙදපු ටික. එතකොට කාලේ නාස්ති කරගන්න නැතුව එකපාර කරගන්න මෙන්න මේ කොටස් මතක තියාගන්න මාර්ම වැදගත්. right. මේ උදාහරණ පහ දාගන්න මේ විදිහට රවුන්ඩ් කරලා පෙන්වන්න මේ හිඳයි අපි ගත්ත එකේ. ඊට පස්සේ කතා කරමු 5න් බෙදනවද සහ 10න් බෙදනවද කියලා. දාගන්නකො. අපි යන දරුවෝ ඊළඟ කොටසට 5න් බෙදනවාද කියලා බලන්න. ලියන්න මාතෘකාව සංඛ්‍යාවක් 5න් බෙදේදයි පරීක්ෂාව. සංඛ්‍යාවක් 5න් බෙදේදයි පරීක්ෂාව. සංඛ්‍යාවක් 5න් බෙදේදයි පරීක්ෂාව. දැන් අපි බලන්න යන්නේ සංඛ්‍යාවක් 5න් බෙදනවද කියලා කොහොමද බලලා කියන්නේ කියලා. ආපහු ඉස්සරහට යන්න මෙන්න මේ විදිහට. 5 ගුණාකාර කීපයක් ලියාගන්න මුහුත් කරන්න එපා. 5 වරක් 1, 5 වරක් 2, 5 වරක් 3, 5 වරක් 4, 5 වරක් 5, 6 විතරක් දාගන්න ගොඩක් ඕනේ. 5 වරක් 6. මෙන්න මේ තුන ලියන්නකො ඩක්ගල්. මේ 6 ලියන්න ඉක්මනට. මේ කොටස් 6 ඉක්මනට ලියන්න. 5 වරක් 2. උතර ටික ලියාගෙන යන්න. 5 වරක් 1, 5 වරක් 2, 5 වරක් 3 කියලා ඩක්ගල් ලියාගෙන. Paswarak 1 5. Paswarak 2 10. Paswarak 3 15. Paswarak 4 මම ලියලා නැහැ sorry. Paswarak 4 20යි. Paswarak 5 25යි. Paswarak 6 30යි. හරිනේ කතාව. ඔය නම් paswarak 1 paswarak 2 paswarak 3 paswarak 4 paswarak 5 paswarak 6 හරි. මේ ලියුවේ වගේ එක ස්ථානයේ ඒ වගේ එක ස්ථානයේ බලන්නකො එක ස්ථානයේ තියෙන ඉලක්කම් කීයද කියලා. එක ස්ථානයේ තියෙන ඉලක්කම් ඔක්කොම 5යි බිංදුවයි විතරයි. එහෙනම් අගට අන්තිමට ඒ කියන්නේ 5 හරි බිංදුව හරි තියනවා නම් විතරයි මෙයා හරියටම 5න් බෙදෙන්නේ. පැහැදිලිද කතාව? එහෙනම් ඒකෙත් දරුවෝ බලන්නේ එක ස්ථානය විතරයි.
එක ස්ථානයේ විතරයි වෙන්නේ. ඔය එක ස්ථානයේ පහ හරි බිඳුව හරි ඉන්නවා නම් එයා හරියටම පහෙන් බෙදෙනවා කියලා කියනවා. එහෙනම් අගට ඉන්න ඕනේ පහ හරි බිඳුව හරි. ඕන තරම් පහේ ගුණාකාරණියක් හෙට උදේ වෙනකන් ලියන්න. ඔයාලට එන අන්තිමට එන ඉලක්කම අනිවාර්යෙන්ම පහ හරි බිඳුව හරි තමයි වෙනත් දේව ඉන්නේ නැහැ. හරි. දැන් සංඛ්‍යාවක් දුන්නොත් ඔගේ උදාහරණයක් කතා කරමු. ඔයාලට කියාගෙන අවස්ථාව දෙන උදාහරණ ටිකක් කතා කරමු. මේක උදාහරණ තුනක් හතරක් කතා කරමු. ගොඩක් ඕනේ. 463 බෙදෙනවද නැද්ද? 820 9597 හරි කරගන්න. 1 ලක්ෂ නැත්නම් 100,000 585 බලන්න අන්තිම ඉලක්කම විතරක් ගන්න. 3 නම් ඉතින් පහ හරි බිඳුව හරි කියනවද නෑනේ. නැත්තම් පහෙන් බෙදෙන්නේ නෑ. පහෙන් ඉතුරු නැතුව බෙදෙන්නේ නෑ. පහෙන් හරියටම ලස්සනට බෙදෙන්නේ නෑ කියලා ඉන්නේ. අගට බිඳුව. බිඳුව කියන්නේ ෂෝ. එහෙනම් මෙයා පහෙන් බෙදෙනවා. ඔන්න පහෙන් බෙදෙන එක. මෙන්න අගට 7 තියෙන්නේ. 7 තිබිලා වැඩක් නෑනේ. එහෙනම් මෙයා පහෙන් බෙදෙන්නේ නෑ. පහෙන් බෙදෙන්න නම් පහ හරි බිඳුව හරි. 10585 අගට පහ තියෙන්නේ. පහ තියෙනවා නම් පහෙන් බෙදෙනවා. එහෙනම් ඔන්න පහෙන් බෙදෙන සංඛ්‍යාව. එහෙනම් බැලුවා ටක් ගාලා උත්තරේ කිව්වා. අගට තියෙන ඉලක්කම පහ නම් බිඳුව නම් පහෙන් බෙදෙනවා. නැත්නම් බෙදෙන්නේ නැහැ. වැඩි ඉවරයි. දාගන්නකෝ. ලස්සන සතහනක් දාගන්න. පැහැදිලි සතහනක්. right. හරිද යමු අන්තිම කොටසට. දැන් යන්නේ 10න් බෙදෙනවද කියලා පරීක්ෂා කරන්න. ලියාගන්න මාතෘකාව. සංඛ්‍යාවක් 10න් බෙදෙයි සංඛ්‍යාවක් 10න් බෙදෙයි පරීක්ෂාව. දැන් යන්නේ 10න් බෙදෙනවද කියලා බලන්න. ඉස්සලා වගේම කලබල නැතුව අපි සුට්ටක් 10 ගුණාකාර ටික ලියාගමු. ලියන්නකො දරුවෝ එහෙනම් 10 වරක් චක්‍රේ අංගල් 5ක් විතර ලියන්න. 10 වරක් 1 10 වරක් 2 10 වරක් 3 10 වරක් 4 10 වරක් 5 මම ලියන්න 10 වරක්. right 10 වරක් 1 10යි 10 වරක් 2 20යි 10 වරක් 3 30යි 10 වරක් 4 40යි
දහවරක් 5 50යි. හරි. දැන් මෙයාගේ අන්තිම ඉලක්කම දිහා හොඳට බලන්න. මොකක්ද අන්තිම ඉලක්කම කියලා? බලන්න අන්තිම ඉලක්කම තියෙන්නේ මොකක්ද කියලා? අන්තිම ඉලක්කම බිඳුව විතරමයි තියෙන්නේ. එහෙනම් එයා 10න් හරියටම බෙදෙනවා නම් අන්තිම ඉලක්කම බිඳුව විය යුතුමයි. වෙන මොනවාද කියලා වැඩක් නැහැ. අන්තිම ඉලක්කම බිඳුව නම් විතරයි මෙයා හරියටම 10න් බෙදෙන්නේ. ඒකෙත් පරීක්ෂා කරේ දරුවෝ එක ස්ථානය විතරයි. එහෙනම් එක ස්ථානයේ යගේ බිඳුවයි නම් අපිට කියන්න පුළුවන් එයා හරියටම ඒ කියන්නේ ඉතුරු නැතුව ලස්සනට 10න් බෙදෙනවා කියලා. එහෙනම් එක ස්ථානයේ පරීක්ෂා කරන්නේ අගේ බිඳුවයි නම් වැඩි ඉවරයි. right උදාහරණ ගණන් කීපයක් කතා කරමු. උදාහරණ දෙක තුනක් කතා කරමු. 4025 1987 850 හිමීට කතා කරමු. සරලව හිමීට කතා කරමු. අරගල වෙන්නේ කොහොමද? අග ඉලක්කම බලන්න 5 තියෙනවා කියන්නේ වැඩක් නැහැ අපිට වැඩක් නැහැ. 10න් බෙදෙනවා නම් අන්තිම ඉලක්කම බිඳුව වෙන්න ඕන. උත්තරයි කතාව. අන්තිම ඉලක්කම එක ස්ථානයගේ බිඳුව වෙන්න ඕන. බිඳුවද මෙතන බිඳුව කියන්නේ වැඩක් නැහැ. අන්තිම එක විතරයි බලන්න. ඒක බිඳුවද නැහැ. නැත්තම් නැහැ. ඉතින් ආයෙ බෙදෙන්නේ නැහැ. ඉතුරු නැතුව බෙදෙන්නේ. 1987 වැඩක් නැහැ. 87 වෙලා වැඩක් නැහැ. 1987 බෙදෙන්නේ නැහැ. හතරේ අපි 850 ඔන්න අන්තිමට බිඳුවක් තියෙනවා. අන්තිමට බිඳුවක් නම් ආයා 10 ගුණාකාරයක් යා හරියටම 10 බෙදෙනවා. එහෙනම් පරීක්ෂා කරන්න අන්තිම ඉලක්කම බිඳුවද කියලා විතරයි. පැහැදිලිද? ෂෝක් මේ දැන් ලස්සන ක්‍රම තුනක් ඉගෙන ගත්තා. right අන්තිමට සාරාංශයක් මතක් කරගන්න. දාගන්නකො මේක. ඉවරයි. පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. අදට උච්චරයි දරුවෝ සාකච්ඡා කරන්නේ ඔයාලා homework වලට කරන්න ඕනේ මේ අද කතා කරපු කොටස් හතරෙන්. ඒ කියන්නේ ගුණාකාර කොටසෙන් සාධක වැඩකම් කරලා තිබ්බේ. ගුණාකාර කොටසෙන් සහ මේ වාජ්‍යතාව කොටසෙන් කියන ගණන් ටික අපි ඔක්කොම හදන්න ඕනේ. 11.4 11.5 11.6 දවස් කීපයක් තියෙනවනේ. ඉමේට හදමු කලබලයක් නැහැ. ඉරිදා ක්ලාස් එකට කලින් හදලේවන් සෙනසුරාදා වෙද්දී වන්න එපා වැඩක් නැහැ. ඊට කලින් එවන්න. අනේ සෙනසුරාදා රැයට දාන්න එපා. ඉරිදා උදේට ක්ලාස් එක ගියේදී ඊට කලින් එවන්න. දැන් ඔයාලට දාන්න පුළුවන් බ්‍රහස්පතින්දා ඒට අනිද්දා සිකුරාදා දැන් කමක් නැහැ. බලලා මේ අභ්‍යාස තුන කරලා ගෲප් එකට දාන්න තමයි උත්තර ටික. ඒක අඩුපාඩු තියෙනවා. මම කියලා දෙන්නම්. right. එහෙනම් අපේ සතියේත් කියන්නේ ඉරිදා උදේ 10ට හම්බෙමු. මේ කොටස් ටික දැන් මතක තියෙන්න ඕනේ. ඔබ ජීවිත කාලෙටම මතක තියෙන්න ඕනේ. ගුලවන්ට මතක තියාගන්න හරි ලේසියිනේ. දෙකෙන් බෙදෙනවද කියලා බලුවොත් අන්තිම ඉලක්කම ඉරට්ට සංඛ්‍යාව. 2 4 6 8 10. ආයෙ කියන්නේ බිඳුවනේ. 2 4 6 8 බිඳුව කියන උත්තරම තියෙනවනම් පොඩ. පහෙන් බෙදෙනවනම් 5 10 15 මතක් කරගන්න. අන්තිම ඉලක්කම 5යි බිඳුවයි විතරයි. ගුණාකාරණියම මතක තියාගන්න. 2 4 6 8 10 12 කියද්දි 2 4 6 8 බිඳුව විතරයි. 5 10 15 20 කියලා එක ඔක්කොම මතක තියාගත්තොත් අන්තිමට ඉතුරු වෙන්නේ 5යි බිඳුවයි විතරයි. ඕක 10 නම් 10 20 30 40 50 60 90 100 110 කීය කොච්චර ගියාගෙන ගියත් අන්තිම ඉලක්කම බිඳුව විතරයි. එහෙනම් අන්තිම ඉලක්කම බැලුවා තිරණය කරා බිඳුව නම් 10න් බෙදනවද නැද්ද කියලා. අන්න දෙකෙන් බෙදන්න දන්නවා. 5න් දන්නවා. 10න් දන්නවා. පොදුවට මතක තියාගන්න. උච්චරයි නම් අද සාකච්ඡා කරන්නේ.
ඉතින් නතර කරමු. අයෝවන්